උජ්ජුප්පට්ඨිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජුප්පට්ඨිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තර පුඤ්ඤකෙත්තං ලෝකස්සාති සාදු සාදු සාදු. අද අප වෙනුවෙන් අනුකම්පා කොට වටිනා කාලය මිඩංගු කරමින් වැඩම කොට වදාළ රාජකීය පඬිත අප කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති මාහිමිපාණන් වහන්සේ අප ඊටාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. උන්වහන්සේ අද රට තුල වැඩ ඉන්න ඊටාම සුවිශේෂ වටිනාම ධර්ම කතිකයන් වහන්සේලා අතර ප්‍රමුඛ ස්ථානයේම වැඩ ඉන්න මාහිමිපාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ධර්මය දේශනාව ශ්‍රවණය කිරීමට අපි කවුරුත් ප්‍රියයි. ඒ අනුව අද ශ්‍රී එලන් මෙතනියාරාම විහාරස්ථානයේහි වස්සාන සමය නිමා වීම නිමිති කොටගෙන පැවැත්වෙන පින්කම් මාලාවේ අද දිනේදී උන්වහන්සේ වැඩම කොට වදාළ අප වෙනුවෙන් උන්වහන්සේට නිදුක් භාවය නිරෝගී භාවය සැලසේවායි සාදු කියන්නේ. ශ්‍රී එලන් මෙතනියාරාම විහාරස්ථානයේහි ප්‍රධාන දායක මහත්මයෙකු හැටියටයි සාලිය නවරත්න මැතිතුමා කටයුතු කළේ. දීර්ඝ කාලයක් එතුමා අපි වැඩම කරපු දවසේ ඉඳලා විශේෂයෙන්ම මූල්‍යමය කටයුතු පිළිබඳව ඒ උපදෙස් ලබා දෙමින් ඒ හැම දෙයක්ම සංවිධානය කරවා දුන්නේ එතුමා. ඉතින් එතුමා හදිසියේ රෝගාතුර වෙලා පහුගිය දිනක මරණයටපත් වුණා. අපේ චන්දකිත්ති හාමුදුරුවන් වහන්සේත් එතුමා පිළිබඳව හොඳින් දන්නවා. දායකත්වය උන්වහන්සේටත් දක්වනවා. ඉතින් එහෙත් උන්වහන්සේ දිනවල කොළඹ වැඩ නොසිටිය නිසා ඒ කටයුතු වලට වැඩම කරන්නට බැරි වුණා. ඒ අනුව අපි ඊටාම ගෞරවයෙන් උන්වහන්සේට ආරාධනා කළා. අද සාලිය නවරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීමට දිනූෂා නවරත්න නෝනා මහත්මනියත් ඒ වගේම සදිනි නවරත්න අපේ නීතිවේදිනිය දියණියත් මේ පවුලේ හැමදෙනාමත් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඉතින් එතුමන් සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අද ඒ ඇත්තෝ මෙහි දායකත්වයේ දරන්නේ. කොච්චර කරදර බාධක තිබුණත් ධර්ම ශ්‍රවණේහි වටිනාකම දන්න පින්වතුන්ලා අද සැපමෙනීම පිළිබඳව ඔබ හැමදෙනාටම ආශිර්වාද කරමින් මං මේ ආපු හැමදෙනාටම ආරාධනාවකුත් කරනවා. හෙට මම මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච දවස අරහත් ධජය
හෙට වගේ දිනකදී තමයි මම මගේ ජීවිතේ දරාගත්තේ. තවමත් මට අද වගේ මතකයි 7:02ට උදෑසන 7:02ට යෙදිච්ච සුබ නැකතින් මම මගේ ධජය අරහත් ධජය චීවරය අතට ගත්තා. ඉතින් ඒ වෙනුවෙන් ගෙවි ගිය කාලය තුල මා වෙනුවෙන් දම් පහන් දුන් ඒ වගේම අප උපස්ථාන කළ සිව්පසෙන් දුකේදි සැපේදි ළඟ හිටිය අපේ දායකකාරකාදී හැමදෙනාටමත් මුළු මහත් රටටමත් ශාන්තියක් වේවා කියන අදහස ඇති කරගෙන අප විසින් හෙට බෝධි පූජාවක් ආශිර්වාද පූජාවක් පවත්වා ආශිර්වාද කරන බව සිහිපත් කරමින් ඒ සඳහා අමුතුවෙන් කාටවත් විශේෂ ආරාධනාවක් කරලා නැහැ. ඒ නිසා අපි පින්වතුන්ලාට මම පොදුවේ හැම දිනාටම ආරාධනා කරනවා හෙට දින හැන්දෑවේ 6:00 වෙනකොට විහාරස්ථානයට පැමිණෙන්න කියලා. එතකොට අනිද්දා දිනේදී හවස 6:00ට සෙනසුරාදා මුරුතැන් පූජාව පැවැත්වෙනවා. පුරා මාසයක් මුළුල්ලේ අප විසින් සිද්ධ කරගත්තා වූ සියලු දාන සීල භාවනාදී පින් දෙවියන්ට අනුමෝදන් කරවන අවස්ථාව හැටියට හැම මාසයකම පළවෙනි සෙනසුරාදා දින පැවැත්වෙන මුරුතැන් පූජාව පැවැත්වෙනවා. ඉන් අනතුරුව සර්වරාත්‍රික පිරිත් දේශනාව පැවැත්වෙනවා. පසුදා හිමිදිරි උදෑසන මහා සංඝයා වහන්සේ කෙරෙහි දම් පහන් පිළිගැන්වීම ආදී ඒ වස් කාලයේ නිමා වීම නිමිති කරගෙන සිද්ධ කරන පින්කම් සිද්ධ වෙන බව සිහිපත් කරමින් ඔබ හැම දිනාටම සතක් ශාන්තිය සැලසීමක් මැති කරගන්නට මේ ධර්මානුශාසනාව ශක්තියක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන සාදුනාදයක් පවත්වනවා. වගේම අපේ දිනුෂා නවරත්න මහත්මණියත් ඒ වගේම සදිනි දියණියත් විසින් අපි හාමුදුරුවන් වහන්සේට ආරාධනා කිරීම සඳහා දෙහත් පට්ටිය පූජා කිරීම සිදු කරනවා. හොඳයි, කවුරුත් සාදුකාරයක් පවත්වන්න. පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติ සරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං තී. එලන් මෙතිනි ආරාමාධිපති නායක ස්වාමීන් වහන්සේ, එවැගේම අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය උඩුවේ ධම්මාලෝක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි. දැන් මේ හැම දිනම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද අපේ පින්වත් දිනුෂා නවරත්න මහත්මණිය දියණිය සමගින් මේ හැම දිනම පිරිවරාගෙන මෙවන් විශේෂ පින්කමකට දායකත්වයෙන් කටයුතු කරනවා. වස්සාන සමය නිමා වෙලා උදා වෙන කඨින පුණ්‍ය උත්සවයට පූර්වගාමීව සංවිධානය කරනු ලබන පින්කම් මාලාවේ අදට නියමිත ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් නවරත්න මහත්මණිය සහ දියණිය බලාපොරොත්තු වන්නේ මීට මාසෙකමාරකට ප්‍රථම පරලෝසපත් තම දයාබර ස්වාමි පුරුෂයාණන් ආදරණීය පියාණන් වහන්සේ ඒ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් සාලිය නවරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස. ඉතින් ඒ සඳහා දැන් හැම දිනම ධර්ම ශ්‍රවණය කරන්න සදී පැහැදී සූදානමින් සිටින මොහොත. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරපු ගාථාව සඳහන් වෙන්නේ ධම්මපදයේ ප්‍රකීර්ණක කියන වර්ගයට. මේ ගාථාව අපට අංශ දෙකකින් වැදගත් වෙනවා. පළවෙනි කාරණේ තමයි ගාථාවේ තියෙන තේරුමේ තියෙන වටිනකම. අනිත් කාරණාව තමයි මේ ගාථාව දේශනා කරන්න පසුබිම් වෙච්ච හේතුව. පින්නතුනි, මේ ගාථාව බුදුහාමුදුරු දේශනා කළේ ලක්ෂ කෝටියක් සක්වල
ආඥා චක්‍රය පතුරුවා වදාළ ඊ타ම බල සම්පන්න සූත්‍ර දේශනාවකින් පස්සේ ඒ දේශනාවෙන් පස්සේ කියපු පළවෙනි ගාථාව තමයි මේ. ලක්ෂ කෝටියක් සක්වල ආඥා චක්‍රය පතුරවපු මහා බල සම්පන්න සූත්‍රය. මොකක් කියලාද හිතන්නේ? දන්නයි කියන්න බලන්න. ඒ තමයි රතන සූත්‍ර දේශනාව. බුදුහාමුදුරුවෝ විශාලා මහනුවර ඇතිවෙච්ච තුන්බිය සංසිඳුවලා නැවත රජගහනුවරට වඩිද්දී දෙවියන් බ්‍රහ්මයන් විසින් බුදුහාමුදුරුවෝ පුදන විසිතුරු ආකාරය දැකලා විස්මයටපත් හාමුදුරුවරුගේ ඒ හිතේ ඇතිවෙච්ච යම්කිසි සැක සංකා ස්වභාවයක් දුරු කරන්න බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළේ. ඉතින් මම කැමති පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ රතන සූත්‍ර දේශනාවට මුල් වෙච්ච පසුබිම ගැන කරුණු ටිකක් කියන්න. මේ ඇත්තෝ අහලත් ඇති. නමුත් මතකයේ අවදි කර ගැනීම හොඳයි. පින්වත්නි, බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්නට කලින් ඉන්දියානු සමාජය තුළ තිබිච්ච පුරාවෘත ඉතිහාස කතාවක් තියෙනවා. මොකක්ද ඉතිහාස කතාව? ඒක බුදුහාමුදුරුවන් විසින් නිර්මාණය කරපු එකක් නෙවෙයි. මිනිසු කටින් කට ගෙනාපු කතාවක්. ඉස්සර කාලේ ඉන්දියාවේ කල්ප ගණනාවකට කලින් ඉන්දියාවේ ඉඳලා තියෙනවා බ්‍රහ්මදත්ත රජුරෝ කියලා රජ කෙනෙක්. ඒ රාජ පරම්පරාව දිගටම පැවතිලා තියෙනවා. අදටත් ඉන්දියාවේ බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ ඉන්නවා. ඉතින් මේ සිද්ධිය වෙන්න කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ටිකක් කාලයකට කලින් හිටපු බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රජ මෙහෙසියට අග මෙහෙසියට දරුවෙක් ප්‍රසූත කරන්නට සූදානම් වෙලා ඉඳෙද්දී ලැබුණේ දරුවෙක් නෙවෙයි, මස් වැදැල්ලක්. මේ මස් වැදැල්ල බිහි කරාට පස්සේ රජුරු හරියට ලැජ්ජාවටපත් වෙලා රහසින්ම මේ මස් වැදැල්ල විස බීජ හරණය කරන ලද පෙට්ටියක අසුරලා වහලා හොඳට සීල් කරලා රාජ මුද්‍රාව තබලා බ්‍රහ්මදත්ත රජුගේ ප්‍රජාව කියලා මුද්‍රාවක් තබලා ගංගා ගඟේ පහ කරලා යවවලු. මේ පැරණි කතාවක්. මේක බුද්ධ ආගම නෙවෙයි. ඉස්සර කාලේ සමාජ සම්මත කතාවක්. ඉතින් මෙහෙම මේ ගඟේ පහ කරලා යද්දී ගංගා ගඟේ පහළ බෑවුමේ ඉවුරක් හදාගෙන හිටියලු තාපසයෙක්. ඒ තාපසයා උදේ දවසක් උදේ පාන්දර මූණු හොදන්න ගඟට යද්දී පොඩි ළමයි කෑ ගහන අඬන හඬක් ඇහිලා සද්දේ කොහින්ද එන්නේ කියලා බැලුවාම ගඟ මැදින් බව තේරුම් අරගෙන ගඟ මැදට පීනගෙන ගියා. පීනගෙන යනකොට පෙට්ටියක් පා වෙලා යන බව දැකලා ඒ පෙට්ටිය ගොඩට අරගෙන ඇවිල්ලා ඇරලා බලනකොට පුංචි ගෑනු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි ඉන්නවලු. මේ දරුවෝ දෙන්න දැක්කහම අර තාපසතුමාට දරු සෙනෙහස පහළ වුණා. ඉතින් තාපසතුමා මොකද කළේ? අර දරුවෝ දෙන්න පන්සලේ තාපසාරාමේ හදාගත්තා. මේ කතාව හා බැඳුන අතිශයෝක්ති කතාවක් තියෙනවා. ඒ තමයි මේ දරුවෝ දෙන්න දැක්කහම තාපසතුමාගේ ඇඟිලි වලින් කිරි එරුණා කියලා. ඊට පස්සේ කිරි ඉල්ලලා අඬනලාට ඇඟිලි දුන්නා කියලා. ඒක නෙවෙයි, ඇඟිලි වලින් කිරි එරුණ කතාව නෙවෙයි. මේ පොඩි ළමයි බඩගිනි වෙලා අඬනකොට ඉතින් කිරි හදලා දීලා අඬන වෙලාවට තාපසතුමා මොකද කරන්නේ? ඇඟිල්ල නවත්තන්න ඇඟිල්ල කටට දෙනවා. ළමයි ඇඟිල්ල උර ඉන්නවා. දැන් අද කාලෙත් ඔය කිරි බීලා හුරු වෙච්ච ළමයි කිරි බීපු එක නැතුව පස්සේ ඇඟිලි උරන්නේ අන්න ඒ වගේ.
ඉතින් කෙසේ වෙතත් මේ විදිහට ළමයි හද ඉන්නකොට අර තාපසතුමාගේ දායකයෝ පන්සලට ඇවිල්ලා කියන්න ගත්තා. අනේ තාපසතුමනි ඔබතුමා මේ පැවිදි වෙලා ඉන්නේ ළමයි හදන්න නෙවෙයිනේ. ඕක ඔබතුමාට අයිති කාරණාවක් නෙවෙයි. අපි ඒක කරන්නම් ওই ළමයි දෙන්න අපිට දෙන්න කියලා බලෙන්ම ඉල්ලගෙන ගියා. මේ ළමයි දැන් මේ ගමේ හැදෙනවා. මේ ළමයි දෙන්න සුවිශේෂ ළමයි දෙන්නේ. මොකද සුවිශේෂත්වය ඒ තමයි මේ ළමයි දිහා බැලම එයාලගේ ඇඟ ඇතුලේ තියෙන නහර එහෙම බොහොම විනිවිද පේනවා. දැන් අපේ නහර නම් හැමෙන් වැහිලා තියෙන හින්දා එහෙම පේන්නේ නැහනේ. නමුත් මේ කට්ටියගේ හැම ඊටාම තුනී නිසා විනිවිද පේන්න ගන්න. ඇඟේ ඇතුලේ තියෙන අවයව පේනවා. අපේ නහර එහෙම පේන්නේ නැහැ. අපේ නහර පේන්න ගන්නේ කේන්ති ගිය වෙලාවට විතරයි. ඉලිප්පිලා එනකොට. ඉතින් කෙසේ වෙතත් මේ නහර ආදී පේන නිසා ගමේ මිනිස්සු කියන්න ගත්තලු මේ ළමයි දෙන්නට හමක් නෑද කොහෙද කියලා. හමට පාලියෙන් කියනවා චවි කියලා. නෑ කියන වචනයට නී කියනවා. මේ ළමයි හම නැති ළමයි නී චවි කියලා කියන්න ගත්තලු. නී චවි කියන එක කට ව්‍යවහාරයට හුරු වෙන විදිහට ආවහම ලිච්ඡවි කියන නමින් හැඳින්වුවා. එතකොට මේ ළමයින්ගෙන් තමයි ලිච්ඡවි පරම්පරාව පටන් ගත්තේ. ඉතින් මේ ළමයි ටිකෙන් ටික ලොකු වුණා. ගමේ මිනිස්සු කල්පනා කළා මේ දෙන්න සුවිශේෂ ළමයි දෙන්නෙක් නිසා අනිත් අයත් එක්ක මිශ්‍ර කරන්න හොඳ නෑ කියලා. ඒ දෙන්නම විවාහ කළ දුන්නා. ඒ විවාහ කරාට පස්සේ මේ ළමයි මේ තරුණ යුවලට ළමයි හම්බුණා 16 වතාවක්. 16 වතාවම හම්බ වෙලා තියෙන ට්වින්ස්ලා. ඉතින් මේ නිසා ළමයි 32 දෙනෙක් බිහි වුණා. දැන් මේ ගමේ මේ ළමයි 32 දෙනා අනිත් ළමයි එකට ඉන්නකොට රණ්ඩු කරන්න ගත්තා. සෙල්ලම් කරනකොට රණ්ඩු කරනවා. ගමේ ළමයි ගිහිල්ලා කියනවා ආවල් ළමයි අපිට ගහනවා බනිනවා කියලා. ඉතින් ගමේ මිනිස්සු ඇවිල්ලා මේ ළමයින්ට බනිනවා. මුන් පන්නල දාන්න ඕන මේ ගමින්ම කියලා වර්ජනය කරන්න ඕන එලවන්න ඕන මේ කට්ටිය කියලා කතා කරා. ඉතින් වර්ජනය කළ යුතු පිරිසක් කියලා සම්මුත කරගත්ත නිසා ඒ අයට තවත් නමක් පට බැඳුණා වජ්ජී කියලා. ඒ වර්ජනය කළ යුතු පිරිසට මේ ගමේම ඈතින් කොටසක් වෙන් කළ දුන්න ඔන්නෝයාලා මේ පැත්තේ පදිංචි වෙලා ඉන්න අපේ ගමට එන්න එපා අපිත් එක්ක රණ්ඩු කරන්න එපා කියලා. ඉතින් මේ වජ්ජීන් අර ගමේ කාලයක් හිටිය එයාලා එන්නම පිරිස අතින් වැඩි වෙන්න ගත්තා. වජ්ජීන්ගේ නගරය එයාලට ප්‍රමාණවත් වුණ නැති නිසා අනුක්‍රමයෙන් එයාලගේ නගරය විශාල කරන්න ගත්තා. අනුක්‍රමයෙන් එයාලා හිටපු නගරේ විශාල වුණ නිසා ඒ නගරයට කියන්න ගත්තා විශාලා මහනුවර කියලා. එතකොට ඔන්න ලිච්ඡවි රජදරුවෝ හිටි වජ්ජී ජනපදයේ විශාලා මහනුවර කේන්ද්‍ර කරගෙන. පින්නතුනි මේ වජ්ජී ජනපදයේ හිටපු ලිච්ඡවි පිරිස තමන්ගේ රාජ්‍ය පාලනය කරන්න ගත්තා. ඒ අය ලිච්ඡවි රජදරුවෝ නමින් හැඳින්වුවා. ලෝක ඉතිහාසයේ ප්‍රථම සමූහාණ්ඩුව බිහි වුණේ ලිච්ඡවීන් රාජධානිය තුලයි. ඒ ලිච්ඡවීන් තුල තිබුණා පුදුම විදිහේ වටිනා ප්‍රතිපත්ති සමූහයක්. ලිච්ඡවි රජවරු රට පාලනය කර විදිහට පාලනය කරන්න ඕන කියලා මිනිස්සු කල්පනා කරන්න ගත්තා. ලංකාවේ පිරිසක් එහෙම පාලනය කරන්නම් කියලා බාරගත්ත දැන් නම් ඊයේ පෙරේද ඒක ඉවර වෙලා ගියා. කෙසේ වෙතත් ලිච්ඡවි රජදරුවන්ගේ තියෙනවා බොහොම වැදගත් පාලන ක්‍රමයක්. සමගිව රැස් වෙනවා, සමගිව සාකච්ඡා කරනවා, සමගිව විසිර යනවා, අතීත උරුමයන් ආරක්ෂා කරනවා, වැඩිහිටියන්ට ගෞරව කරනවා. ඔය ආදී වශයෙන් බොහෝම වැදගත් සම්ප්‍රදායන් ක්‍රමයක් ඒ අය අනුගමනය කළා. ඊටාම හොඳට මේ ලිච්ඡවීන් රට පාලනය කළා.
ඔය පාලනය කරමින් ඉන්න අතරේ ඔය විශාලා මහා නුවරට බොහොම ඛේදනීය අභාග්‍ය සම්පන්න කාලයක් උදා වුණා. ඒ තමයි තුන් බියකින් මේ නගරය වැසී යන්න ගත්තා. මොනවාද තුන් බිය? ඒවට කියනවා දුර්භික්ෂ බිය, ඊළඟට රෝග බිය සහ අමනුෂ්‍ය බිය කියලා. දුර්භික්ෂ කියලා කියන්නේ කන්න හිඟ කාලේ. දුර් කියන්නේ අමාරු, භික්ෂා කියන්නේ ආහාර. ආහාර හොයාගන්න අමාරු කාලේ. ආහාර හොයාගන්න අමාරු වෙන්න හේතුවක් තියෙනවා, ගොවිතැන් කරගන්න බැරි වීම. කෘෂි කර්මාන්තයෙන් ජීවිතය ගතගසා ගත්ත මිනිස්සුන්ට කෘෂි ආර්ථික ජීවන රටාවකට හුරු වෙච්ච අයගේ මූලික ධනෝපායනය තමයි ගොවිතැන. ඒවා අස්වැද්දීම තුළ තමයි ගොවිතැන් කරලා තමයි කන්න හොයාගත්තේ. ගොවිතැනට මූලික උපකාර වෙන එකක් තමයි වැස්ස. ඉතින් වැස්ස නැති වුණාම, නියඟය ආවහම මොකද වෙන්නේ? වතුර නැති වෙලා ගොවිතැන් කරගන්න බැරි වුණා. ඒ නිසා කෑම හිඟ වුණා. තුන් වේලම කාපු අය දෙවේලක් කන්න ගත්තා. දෙවේල කාපු අය එක වේලක් කන්න ගත්තා. වේලක් හැර වේලක් කන්න ගත්තා. දවස් ගණන් නොකා නොබී ඉන්න ගත්තා. අන්තිමේදී ශරීරය දුර්වල වෙන්න ගත්තා. ශරීරයේ දුර්වල වීම තුළ ලෙඩ වෙලා විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න ගත්තා. ප්‍රතිශක්තිකරණය අඩු වෙනකොට මේ මිනිස්සු ලෙඩ වෙන්න ගත්තා. දැන් ලෙඩ වෙලා හොඳ කරගන්න බැරුව බෙහෙත් හේත් නැතුව අසරණ වෙලා බලා සිටිද්දි මිනිස්සු මැරෙන්න ගත්තා. එහෙම මැරෙන මිනිස්සුන්ගේ මලකුණු තැන තැන වැටෙන්න ගත්තා නගරේ පුරා. ඒ මලකුණු වල ඒ දුර්ගන්ධය මුළු නගරේ පුරාම පැතිරෙන්න ගත්තා. සත්තු ඇවිල්ලා මේ මලමිනි කන්න ගත්තා. නගරයම අපිරිසිදු වෙන්න ගත්තා. එහෙම නගරයම අපිරිසිදු වුණාම, දුර්ගන්ධය පැතිරුණාම මේ නගරයට ආවා අමනුෂ්‍යයෝ, යක්ෂයෝ, භූතයෝ, ප්‍රේතයෝ ආවා අර මලමිනි කන්න. ඒ යක්ෂයෝ, භූතයෝ, ප්‍රේතයෝ එහෙම හරි ප්‍රියයි අපිරිසිදු තැන්වලට. එහෙම තැන්වලට එනවා. භූතයෝ, ප්‍රේතයෝ ආකර්ෂණය වෙන්නේ අපිරිසිදු තැන්වලට. ඒ නිසා ඒ ගෙවල් දොරවල් උනත් හොඳට පිරිසිදු තියාගන්න ඕන. නැත්නම් මොන භූතයයිද දන්නේ නේද? මේ පෙන්නන්නේ ගෙදරක් ගත්තාම ගෙදරක අනිවාර්යෙන් පිරිසිදු වෙන්න ඕන තැන් දෙකක් තියෙනවා මූලිකව. මොකද තැන් දෙක? එක කුස්සිය. දෙකත් කුස්සියක් තමයි. හැබැයි ඉස්සරහට කයන්නයි අල් කයන්නයි දාන්න ඕන. නේද? ඔන්න ඔය තැන් දෙක ගෙදරක අනිවාර්යෙන්ම පිරිසිදු විය යුතු තැන් දෙකක්. ඒ තැන් දෙක කිලිටි නම් ඒ කියන්නේ ඒ ගෙදර ඉන්න කාන්ත අම්මා විශේෂයෙන්ම ගෘහණිය අකාර්යක්ෂම කෙනෙක් කියන එකයි මූලිකවම. දැන් සමහර අයට ඔහොම කිව්වහම කියනවා කොච්චර පිරිසිදු කරත් වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ, මේ අය කිලිටි කරනවා. ඒ මං ඉතින් කරලා දැන් මටත් ඇති වෙලා තියෙන මං අල්ලලා දාලා තියෙන ඕන තරම් කිලිටි කර ගන්න කියලා. ඒ තර්කයේ යටතේ මූණ හොදන්නත් ඕනේ නේද? ඇයි මූණත් හැමදාම හොදනවා, හැමදාම කිලිටි වෙනවා. කිලිටි වෙන නිසාම තමයි පිරිසිදු කරන්න ඕන. ඉතින් මේ නගරය අපිරිසිදු වීම තුළ මොකද වුනේ? අර යක්ෂ භූතයන්ගේ ග්‍රහණේ ආකර්ෂණය වැඩි වුණා. ඔන්න ඒ භයත් ඇති වුණා, අමනුෂ්‍ය භයත් ඇති වුණා. මේ තුන් බිය හමුවීම බොහෝම දුක්කටපත් වෙලා මිනිස්සු ඉන්නකොට රාජ සභාව ආයි රැස් වුණා. රැස් වෙලා සාකච්ඡා කරනවා මේක ඉතින් අපේ වරදක් නිසා වෙන්න බෑ. මොකද අපි හොඳට ධාර්මිකව රට පාලනය කරනවා. ධාර්මිකව රට පාලනය කළේ නැති වුණොත් තමයි රටක් විනාශ වෙන්නේ. ඒක එදා කාලේ ඉඳලාම සම්මුතියක් හැටියටම පිළි අරගෙන තිබුණා. පැරණි රාජ්‍ය පාලනය තුළ, ධාර්මික රාජ්‍ය පාලනය තුළ රට සංවර්ධනය කරන්න පුළුවන් කියන එක ඉහළින්ම පිළිගත් මතයක්. ඒ නිසා ඉස්සර කාලේ ඉඳලා මිනිස්සු උදේ හවස බුදුන් වඳිනකොට සමස්ත ලෝකයා තුළම ප්‍රාර්ථනාවක් කරනවා. අපිත් ලංකාවේ මිනිස්සු ඒ ප්‍රාර්ථනාව කරන්න පුරුදු වෙලා ඉන්නවා. මොකද ඒ ප්‍රාර්ථනාව?
දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti මොකද්ද? හෝතුචද හේතුචද? හෝතුච. ගොඩක් අය කියන්නේ හේතුච කියලා. මේක වැරදි. සස්ස සම්පatti හේතුච නෙවෙයි හෝතුච. පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. එතකොට දේවෝ වස්සතු කාලේන කියන්නේ සුදුසු කාලේ වැස්ස වසීවා කියන. එතන දේව කියන වචනේ පාවිච්චි කරන්නේ වැස්සට. වස්සතු සූ නෙවෙයි වස්සතු. සුදුසු කාලේ වැස්ස වසීව. සුදුසු කාලේ වැස්ස වසනාම තමයි නියම විදිහට ගොවිතැන් කරන්න පුළුවන්. සස්ස සම්පatti හෝතුච. සස්්‍ය සම්පත්තිය සෞභාග්‍ය ආර්ථික සමෘද්ධිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආර්ථික සමෘද්ධිමත් වුණාම තමයි පීතෝ භවතු ලෝකෝච. මහා ප්‍රාණ භයන්න කියන උනායි පීත කියලා. ගොඩක් අය කියන්නේ පීතෝ භවතු ලෝකෝච. එතකොට වෙන්නේ මොකද්ද? ලෝකයා කහපාට වේවා. ඒ නිසා හොඳට තේරුම් දැනගෙන කියන්න ඕන. පීතෝ භවතු ලෝකෝච. ලෝකයා ප්‍රීතියෙන් පිනායත්වා. එහෙම ලෝකයාට රටවැසියාට සතුටක් තියෙන්නේ රාජා භවතු ධම්මිකෝ. රජ්ජුරු ධාර්මිකුනොත් විතරයි. ඉතින් උනත් නැතත් අපි හැමෝම ඉදා ඉඳලා අවිහිංසකව ප්‍රාර්ථනා කරන හිම වෙන්න කියලා. ඉතින් පින්වත්නි මේ රජවරු කල්පනා කළ මේක අපේ වරදක් නම් වෙන්න බෑ. මේක මොකක් හරි කාල විපත්තියක් වෙන්න ඇති. ඒ නිසා මෙවන් අවස්ථාවක සුදුසු කවුරු හරි හිත දියුණු කරගත්ත ශාන්තුවරයෙක් වඩම්මලා ආශිර්වාදයක් කරන එක කියලා කතා කරගත්තා. ඊට පස්සේ දැන් කවුද මේකට ගෙන්නන්නේ කියලා සාකච්ඡා කරන අතර හිටියේ බ්‍රාහ්මනාගමේ ප්‍රධානියෙක්. බ්‍රාහ්මනාගම අදහන ඇමති කෙනෙක් ඉඳලා කියනවා අපි මහා බ්‍රහ්මයාට යාගයක් කරමු. ඒ තුල මේ කරදර වලින් අපිට මිදෙන්න පුළුවන්. තව එක්කෙනෙක් කියනවා නෑ නෑ ඒක හරියන්නේ අපි විෂ්ණු දෙවියන්ට පූජාවක් කරමු. තව එක්කෙනෙක් ඒක අහලා කියනවා ඒක කරනම් කරලා හරියන්නේ නෑ අපි කාලිමෑණියන්ගෙන් ඉල්ලමු අපේ රටට සෞභාග්‍ය උදා කරන්න කියලා. එක එක්කෙනා දැන් තම තමන් අදහන දෙවියන්ට පූජා තියන්න කියනවා. ඒ අතරේ තව එක්කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෙවෙයි. අපි දන්න හොඳ බුදුහාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ බුදුහාමුදුරන්ගේ නම නිගණ්ඨනාත පුත්ත. අපි උන්වහන්සේ වඩම්මමු කියලා. දැන් ඒ වෙනකොට අපේ බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා ඉන්නකොටත් මමත් බුදු වුණා රහත් වුණා කියලා කියාගෙන ප්‍රධාන ආගමික නායකයෝ 6 දෙනෙක් හිටියා. ෂඩ්ශාස්ත්‍රවරු කියලා කියන්නේ. ඒ කට්ටිය හැමෝම කිව්වේ මම බුදු වෙලා කියලා රහත් වෙලා කියලා. ඒ නිසා දැන් ඔය රහත් වෙලා ඉන්නවා බුදු වුණා කියලා කිව්වට ගණන් ගන්න දෙයක් නැහැ. කොහොමද එහෙම කට්ටිය ඉස්සර ඉඳලා තියෙන ලෙඩ්ඩු. ඉතින් පින්වත්නි දැන් මේ හැමෝම මේ විදිහට කියද්දි ඔතන හිටිය හොඳට තෙරුවන් සරණ ගිහිපු බෞද්ධ උපාසක මහත්තයෙක්. ඒ උපාසක මහත්තයා කියන ඕව කරලා හරියන්නේ අපි බුදුහාමුදුරු වඩම්මු. සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය සිංහ මුනීන්ද්‍රයන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ රහසින්වත් පව් කරන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ සියලු පාපයන්ගෙන් නිදහස් වුණ කෙනෙක්. සියලු කෙලෙසුන්ගෙන් මිදුණ කෙනෙක්. උන්වහන්සේ දෙවි මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්ට යෝග්‍ය වූ කෙනෙක්. ඒ නිසා උන්වහන්සේට කියනවලු කවුරු කියලාද? අරහං කියලා. ඒ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් වහන්සේ විසින්ම ඉතා මැනවින් අවබෝධ කරගෙන අනිත් අයට තේරෙන විදියට ලස්සනට කියලා දෙන්න පුළුවන් හපංකම් තියනවලු. ඒ නිසා උන්වහන්සේ හඳුන්වනවලු සම්මා සම්බුද්ධ කියලා. ඒ බුදුහාමුදුරන්ට තියනවලු ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා 15 චරණ ධර්ම. ඒ නිසා උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න කියනවලු. ඒ බුදුහාමුදුරන්ට තියනවලු බොහොම අපූර්ව ගමන් විලාසයක්. සුන්දර වූ ගමන් විලාසකින් උන්වහන්සේ සුන්දර වූ නිවනටම වැඩම කරලා තියනවලු. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ කවදාවත් නරක වචන එහෙම කියන කෙනෙක් නෙවෙයි.
උන්වහන්සේගේ වචන ඉතාම මිහිරේලු. කනට මිහිර වූ වචන කතා කරන කෙනෙක්ලු. ඒ නිසා උන්වහන්සේ සුගත කියන වචනෙන් හඳුන්වනවලු. ඒ සිද්ධාර්ථ බුදුහාමුදුරු සත්ව ලෝකයේ සංස්කාර ලෝකයේ සහ අවකාශ ලෝකයේ කියන ත්‍රිවිධ ලෝකයේ පිළිබඳවම මනා ලෙස දැනගත් කෙනෙක්ලු. ඒ නිසා උන්වහන්සේට කියනවලු ලෝකවිදූ කියලා. මං අහලා තියෙන විදිහට මේ බුදුහාමුදුරු දමනය කළ යුතු සත්වයන් දමනය කරන්න හරිම දක්ෂයෙක්ලු. උන්වහන්සේ හා සමාන කරන්න පුළුවන් කෙනෙක් ලෝක ධාතුවෙන් පහළ වෙලා නැලු. ඒ බුදුහාමුදුරු අංගුලිමාල වගේ මහා භයානක දාමරිකයන් දමනය කරලා තියනවලු. ආලවක වැනි අමනුෂ්‍යයන් යක්ෂයන් පවා දමනය කරාලු. ඒ විතරක් නෙවෙයි රාකල 16ක් පොවල ඉදිරියට එවපු නාලාගිරි වැනි හස්ති රාජයන් පවා දමනය කරාලු. ඒ සියලුම සත්වයන් දමනය කළේ බුදුහාමුදුරු අවිආයුධ වලින් දඬුමුගුරු වලින් සැරපරස වචන වලින් නෙවෙයිලු. කරුණාවෙන් මෛත්‍රියෙන්මලු ඉවසීමෙන්ලු. ඒ නිසා උන්වහන්සේට කියනවලු අනුත්තර පුරිස ධම්ම සාරති කියලා. ඒ සිද්ධාර්ථ බුදුහාමුදුරන්ගේ මාර්ගෝපදේශනයේ සඳහා පැමිණෙන්නේ මිනිස්සු විතරක් නෙවෙලු. උන්වහන්සේ දෙවියන්ටත් මිනිස්සුන්ටත් මෙලොව සුව පරලොව සුව සහ නිවන් සුව සඳහා මඟ පෙන්වනවලු. ඒ නිසා උන්වහන්සේට කියනවලු සත්තා දේව මනුස්සානං කියලා. ඒ බුදුහාමුදුරු බුද්ධිමත් කෙනෙක්ලු. කෙලෙස් නින්දෙන් පිබිදුණු කෙනෙක්ලු. අබුද්ධියෙන් නැසූ කෙනෙක්ලු. ඒ නිසා බුද්ධ කියන නමින් හඳුන්වනවලු. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ හරිම භාග්‍ය සම්පන්න කෙනෙක්ලු. සියලු කෙලෙසුන් භග්න කරලා විනාශ කරලා දාපු කෙනෙක්ලු. සියලු නාම රූප ධර්මයන් විභජනය කරලා බෙදා දැක්වීමේ උපන් හපංකම් තියෙන කෙනෙක්ලු. සියලු සත්වයන්ගේ ඒ අසිරිමත් පුද පූජාවන් සඳහා හරිම භාග්‍යවන්ත භාවයක් තියෙන කෙනෙක්ලු. ඒ නිසා උන්වහන්සේට කියනවලු භගවා කියලා. උන්වහන්සේත් එක්ක බලද්දී ඔය කියන නායකයෝ ඔය කියන කට්ටිය හරියට මහදැවල් ඉරක් පායලා තියෙන වෙලාවේ ඇතිවෙච්ච කණාමැදිරියෝ වගේ. ඒ නිසා ඔය කියන අය ගෙන්නනට වැඩිය හොඳයි අපි සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිඳ බුදුහාමුදුරු කොහොම හරි කරලා වඩම්මමු අපේ නගරයට ආශිර්වාද ගන්නවන්නට කියලා යෝජනා කළා. අර රජදරුවන්ට ඒත්තු ගන්නවා බුදුහාමුදුරන්ගේ වැඩමවීම කොතරම් වටිනවද කියලා. එහෙම ඒත්තු ගන්නවට පස්සේ මේ ලිච්ඡවි රජදරුවෝ ඒ අදහස පිළි අරගෙන බුදුහාමුදුරු වැඩ ඉන්නේ රජගහ නුවර නිසා රජගහ නුවර රජකම් කරපු බිම්බිසාර රජුරුවන් මුණ ගැහෙන්න පණිවිඩකාරයෙක් යවුවා. බිම්බිසාර රජුරු මුණ ගැහිලා එතුමාගෙන් ඉල්ලීමක් කළා අනේ අපට අනුකම්පා කරලා අපේ රටට බුදුහාමුදුරු වඩම්මල දෙන්න කියලා. දැන් බුදුහාමුදුරු කලිනුත් කොතෙකුත් විශාලාමහා නුවරට වැඩම කරලා තියෙනවා. නමුත් දැන් මේක රජුරුව හරහා කරන ඉල්ලීමක් වුණා. එතකොට මේක ස්ටේට් විසිට් එකක් වෙනවා. රාජතාන්ත්‍රික සංචාරයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසාම බිම්බිසාර රජුරු බුදුහාමුදුරුව ළඟට මේ පණිවිඩය අරගෙන ගියාම බුදුහාමුදුරුව එකඟ වුණාට පස්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ ඉඳලා ගංගා තීරය ළඟටම බිම්බිසාර රජුරුව පාර හොඳට සකස් කළා. ගැඩිලි ගොඩලි සහිත තැන් සමතලා බිම්බවට පත් කළ සුදු වැලි අතුරලා ඊට පස්සේ ධජපතාක ඔසවලා මේ වාගේ මල් මාලාවල් වටේ පලන්දලා සුවඳ දුම් අල්ලලා පැන් පහසු වෙන්න පැන් වළඳන්නට තැන් හදලා ගිමන් නිවා ගන්නට වෙහෙස නිවා ගන්න තැන් හදලා බොහොම ඉතාම උත්කර්ෂවත් ලෙසින් මග දෙපස සරසලා තිබුණා. ඊට නොදෙවෙනි ආකාරයටම ලිච්ඡවි රජදරුවෝ ගංගා ගඟෙන් එතර විශාලා මහනුවර පැත්ත සරසලා තිබුණා. ඉතින් බුදුහාමුදුරු අනුක්‍රමයෙන් පාගමනින් වැඩම කරලා ගංගා ගඟ හරහා වඩිද්දී ඔරුවකින්
උන්වහන්සේ ගඟින් පාත්‍රයට වතුර අරගත්තා. අරගෙන ගඟෙන් එතර වුණාට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සහිත රතන සූත්‍රය ඉගෙනුවා. උගන්වලා කිව්වා ලෙඩ වෙලා ඉන්න, අසනීප වෙලා ඉන්න, සිහිසුන්ව ඉන්න මිනිස්සුන්ට මේ පිරිත් පැන් ඉහින්න කියලා. ඉතින් මේ තෙරුවන් ගුණවල තියෙන බලය එසැනින් විදහා දක්වමින් ආනන්ද හාමුදුරුවෝ පිරිත් පැන් ඉහිමින් යනකොට පිරිත් කිය අර මිනිස්සුන්ගේ ඇඟට පිරිත් පැන් වැටෙනකොට එසැනින්ම රෝග සුව වෙලා මේ මිනිස්සු නිරෝගී වෙලා නැගිටින්න ගත්තා. ඒ පිරිස ආනන්ද හාමුදුරුවොත් එක්ක පසුපස්සෙන් පෙරහැර වගේ එකතු වෙනවා. දැන් ලෙඩ්ඩු නැගිට පෙරහැරෙම වගේ පිටිපස්සෙන් එකතු වෙලා එනවා. ආනන්ද හාමුදුරුවෝ නගරේ පුරාම පිරිත් සජ්ජායනා කරලා පිරිත් මැන් ඉහලා බුදුහාමුදුරුවෝ වැඩ හිටපු ශාලාව ළඟට යනකොට එතනට ඒක රාශී වෙලා හිටියා මහා බ්‍රහ්මයා, ප්‍රධාන බ්‍රහ්ම සමූහයක්. ඒ විතරක් නෙවෙයි, ශක්‍ර දේවේන්ද්‍රයා, සතරවරම් දෙවි මහරජවරුන් සහිත මහා බල සම්පන්න දේව කොට්ඨාස එතෙට එකතු වෙලා හිටියා. ඒ විතරක් නෙවෙයි, එතනට එකතු වෙලා හිටියා වලාහක දෙවියන්. වලාහක දෙවියෝ කියලා කියන්නේ මේ වැහි වලාවන්ට බලපෑම් කරන්න පුළුවන් ශක්තිය තියෙන දෙවියෝ. ඒ දෙවියන්ට පුළුවන්කම තියෙනවා වැහි වලාවන් අවශ්‍ය නම් එක තැනකින් තව තැනකට මාරු කරලා යවන්න. එච්චර බලයක්, එර්ධියක් ඒ අයට තියෙනවා. වැහි වලාවන් නැති තැන් වලට වැහි ගෙන්නන්න පුළුවන්, තියෙන තැන් වල ඉවත් කරන්න පුළුවන්. ඔන්න ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බඳව ගන්න හොඳම දේව කොට්ටාස. ඉතින් කෙසේ වෙතත් මේ දෙවියන් මොකද කළේ? මේ අසිරිමත් දේ දැකලා අපිත් මෙතෙන්දි ප්‍රාතිහාරයක් කරන්න ඕන කියලා මහා වැසි වැස්සෙව්වා. මහා වැසි වස්සවපු ගමන්ම අර තැන වැඩිලා තිබිච්ච මල මිනි කෑලි අපවිත්‍ර දේවල් ඔක්කොම ගහගෙන ගිය මහ ගම් වතුරක් වගේ ඇවිල්ලා මුළු නගරයම පිරිසිදු වෙලා ගියා. ඒ නගරේ පිරිසිදු වීමත් එක්ක අර ගඳට, දුර්ගන්ධයට, එහෙම නැත්නම් මලමිනි ආදියට ලොල් වෙලා හිටපු අමනුෂ්‍යයන්ට එතන රැඳී සිටීමේ හේතුවක් නැති වුණා. නගරේ පිරිසිදු වෙනකොට ඒ කට්ටියත් එතනින්ම පහ වුණා. ඒ විතරක් නෙවෙයි, මහා බල සම්පන්න දේව කොට්ඨාස පැමිණෙනකොට අර දුර්වල පිරිස ටිකෙන් ටික ඈත් වෙලා ගියා. නේද? දැන් උදාහරණයකට ගත්තම අපි හිතමු ලංකාවේ ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි අද මෙතන බණ අහන්න ආව නම් මේ ඉස්සරහා ඉන්න කට්ටිය අද මෙහෙම ඉස්සරහා නැහැ. නේද? සමහර වෙලාවට අර ඈතින් වාඩිලා ඉන්න පුළුවන්. ඒ වගේ තමයි බල සම්පන්න උදවියගේ සම්ප්‍රාප්තියත් එක්ක අනිත් අය ටිකෙන් ටික ඈත් අර දෙවියන්ගේ බලපෑමත් එක්ක මොකද වුනේ? අර දුර්වල අමනුෂ්‍යයන්ට හි රැඳී සිටින්න බැරි වුණා. අමනුෂ්‍ය භය නැති වුණා. ඉතින් නගරයේම පිරිසිදු වෙලා ගියා මේ වටිනා අවස්ථාවේ ප්‍රාතිහාරයක් දැක්වූ නිසා. එහෙම දේවල් දෙවියන් විසින් කරනවා. දැන් ඔය බංග්ලාදේශය වගේ රටවල් වල පින්වත්නි අවුරුද්දකට සැරයක් මිනිස්සු එකතු වෙලා හරක් මරන මහා දරුණු විදිහට බැලු ඇතවල් පාරවල් අයිනේ හරක් මරලා හරක්ගේ කැපිච්ච බෙලි ඔලු හැමතැනම කානුවස්සෙත් හිර වෙලා තියෙනවා. ඉතින් ඔහොම වුණාට පස්සේ ඔය ඒ හරක් මරණ කාල සීමාව ඉවර වෙච්ච ගමන්ම බංග්ලාදේශයට මහා වැසි වහිනවා. වැහල ගම් වතුර ගලලා ඉවර වෙලා අර මැරිච්ච හරක්ගේ මල මිනි අර ඒ මල කුණු සහ ඔලු ඒ අපද්‍රව්‍යයි මැරිච්ච හරකුයි ඒ හරක් මරපු හරකුයි ඔක්කොම ගහගෙන යනවා. ගම් වතුරට අහුවෙලා ගහගෙන යන අවස්ථා තියෙනවා. ඔය අනුරාධපුරෙත් එහෙම එකක් තියෙනවා. ඔය සමහර ලංකාවේ ගොඩාක් අය පොසොන් එකට අනුරාධපුර යනවනේ. ගිහිල්ලා ඉවරලා මහමෙවුනා උයනම අපිරිසිදු කරලා තමයි එන්නේ. shopping bag දාලා යෝගට් කප් දාලා අපවිත්‍ර කරලා ජරා කරලා තන අපිරිසිදු කරලා එන්නේ. අනුරාධපුරයටත් වැස්සක් වහිනවා මළුව හොදන වැස්ස කියලා. ඒ මළුව හොදන වැස්සෙන් කරන්නේ අර අපද්‍රව්‍ය ඔක්කොම හොදලා යනවා. ගිහිල්ලා ආයිත් අර දුඹුරු පාටට දෙවිච්ච තනකොළ නැවත කොළ පාටට ලස්සනට හැදෙනවා. බොහොම පවිත්‍ර පරිසරයක් නිර්මාණය වෙනවා.
ඉතින් ඒ වාගේ මේ පරිසරය තාම රමණීය පරිසරයක් බවට පත් වෙන්නට අවශ්‍ය මූලික අඩිතාලම වැටුණා. මෙන්න මේ වෙලාවේ බුදුහාමුදුර අර කෝටි ගණන් දේව බ්‍රහ්ම සමූහය රැස් වෙලා ඉන්න වෙලාවේ උන්වහන්සේගේ ආඥාව පතුරවනවා. යානීද භූතානි සමාගතානි භුම්මානි වායා නිවාන්තලිකේ. මෙහි රැස් වෙලා ඉන්න අහසේ පොළොවේ රැස් වෙලා ඉන්න. භුම්මානි කියන්නේ පොළොව. අන්තලික කියන්නේ අහස. අහසෙහි පොළොවේහි රැස් වෙලා ඉන්න. සබ්බේව භූතා සියලු සත්වෝ භූත කියන්නේ එතන සියලුම දෙනා කියන එකයි. සුමනා භවන්තු කියලා බුදුහාමුදුරු ඉස්සෙල් ප්‍රාර්ථනාවක් කරනවා. මොකද සුමනා භවන්තු කියන්නේ? සූ කියන්නේ හොඳ කියන එක. මන කියන්නේ හිත. හිත හොඳ වෙත්වා. මෙතන ඉන්න හැම දෙනාගේම හිත හොඳ. හොඳ හිත් ඇත්තෝ වෙත්වා. ඒතර සුමනා කියන වචනේ තේරුම තමයි හිත හොඳ කෙනා කියන එක. ගොඩක් සුමනලා දන්නෙත් නැතුව ඇතිව. නේද? සුමනා භවන්තු හිත හොඳ අය වෙත්වා. එහෙම කියලා කියනවා. අතෝපි සක්කච්ඡ සුනන්තු භාසිතං. එහෙම වෙලා ඊට පස්සේ මා කියන දේ ඊටාම හොඳින් අහගෙන ඉන්න. තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය. මෙහි රැස් වෙලා ඉන්න සියලුම දේව බ්‍රහ්ම සමූහය මානුෂීය ප්‍රජාව කෙරෙහි මෛත්‍රී පතුරවන්න මෙත්තං කරෝත. ඇයි එහෙම කළ යුත්තේ? දිවාච රත්තෝච හරන්තියේ බලෙන් ඔයාලා දිවාර දෙකෙහි මේ අහිංසක මිනිසුන්ගෙන් පින් ගන්නවා. පුණ්‍ය බලය පින් අනුමෝදන් වීම කරනවා. තස්මාහිනේ රක්ඛත අප්පමත්තා. ඒ නිසා දෛන්දලා අප්‍රමාදීව මේ මිනිස්සුන් ආරක්ෂා කරන්න කියලා බුදුහාඳුර ආඥාවක් පතරවනවා. අන්නේ ආඥාව තමයි අර ලක්ෂ කෝටියක් සක්වල දක්වාම පැතිරිලා ගිය ආඥාව බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට ආඥා පතුරවලා රතන සූත්‍රය දේශනා කරලා ආශිර්වාද කරලා නැවත බුදුහාමුදුරු පිටත් වෙලා යන්න හදනකොට රතන සූත්‍රයේ තියෙන අගගාථා 3 යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වාන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු ධම්මං නමස්සාම සුවත්ති හෝතු සංඝං නමස්සාම සුවත්ති හෝතු කියන මේ කාරණා 3 කිව්වේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින්. ඉතින් පින්වත්නි මෙහිම කියලා බුදුහාමුදුරු නැවත රජගහ නුවරට වඩිද්දී දෙවියන් බ්‍රහ්මයන් එකතු වෙලා මහා අසිරිමත් විදිහට බුදුහාමුදුරු පිදුවා. ඒ පුද පූජා දැකපු හාමුදුරුවරු කතා වෙන්න ගත්ත බලන්න දෙවියන් බ්‍රහ්මයන් බුදුහාමුදුරන්ට මේ විදිහට පූජා පැවැත්වුනේ කියලා. ඒක අහගෙන හිටපු බුදුහාමුදුරු කියන ඔය දෙවියන්ට හිතිලාම කරාමම නෙවෙයි. ඔය වාගේ පුද පූජාවන් ලබා ගැනීමට මාද ප්‍රබල කර්මයක් කරලා තියෙනවා කියලා අතීත සිද්ධියක් කිව්වා. මොකද්ද? අපේ බුදුහාමුදුරු කල්ප ගණනාවකට කලින් සංඝ කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිලා හිටියලු. ඒ සංඝ බ්‍රාහ්මණයට හිටියලු පුතෙක්. ඒ පුතාගේ නම සුසීම. මේ සුසීම පුතා තරුණ වියේට පාතබනකොට තාත්තා මොකද කළේ? මේ පුතාව පිට රට යවලු ඉහළට ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ අද තියෙන ලෙඩ ඉස්සර කාලේ ඉඳලා තිබිලා තියෙනවා. නේද? අදත් මුළු සේසතම ණය වෙලා වියදම් කරලා ළමයි රට යවල උගන්වනවා. අන්තිමේදී වයසට ගියාට පස්සේ සලක ගන්න දරුවෙක් ළඟ නැහැ. අම්මල තාත්තලා අනාථ නිවාසවල වැඩිහිටි නිවාසවල ලත වෙමින් එහෙම නැත්නම් සාතු සේවකයන්ගේ උදව්වෙන් ජීවත් වෙන අසරණ වෙච්ච අවස්ථා අපිට ඕන තරම් දකින්න ලැබිලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ තාත්තත් පුතා රට යවුවා. කාලයකට පස්සේ පුතා ආවේ නැහැ. මේ පුතා හැබැයි හරිම භාග්‍ය සම්පන්න වුණා. ඊටාම හොඳ කල්යාණ මිත්‍රයෝ පිරිසක් හම්බුණා. ඒ පසේ බුදුහාමුදුරුවෝ පිරිසක්. පසේ බුදුහාමුදුරුවෝ මුණ ගැහිම නිසා මිතුමත් මේ සුසීමත් මොකද කළේ? හොඳට ඒ අසුර ලබාගෙන භාවනා කරලා එතුමත් පසේ බුදුවරයෙක් බවට පත් වුණා. හැබැයි බලන්න කර්ම ශක්තිය මේ තරුණ ළමයා තරුණ වියේහිදීම
පසේ බුදුවරයෙක් වෙන්න වාසනාව තිබ්බත් ගෙනාවේ වැඩිකල් ජීවත් විය හැකි ආයු ප්‍රමාණයක් නෙවෙයි. තරුණ වියෙහිදීම මේ දරුවට මරණයට පත් වෙන්න උනා. ඒ අනුව අර සුසීම පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. කාලයකට පස්සේ මේ තමන්ගේ පුතා ගමට ආවේ නැති නිසා පුතා හොයාගෙන තාත්තා යනකොට පුතා හම්බුනේ නෑ, යාළුවෝ ටික හම්බුනේ. යාළුවන්ගෙන් අහුව මගේ පුතා. එතකොට කියන ඔබේ පුතා පසේ බුදුවරයෙක් වුණා. හැබැයි ගෙනාපු ආයු ප්‍රමාණය අවසන්. කොච්චර හොඳ අයට වුණත් මේ ලෝකෙට එනකොට ගෙනාපු ආයු ප්‍රමාණයක් තියෙනවා, කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්ම ශක්තිය අවසන් වූාට පසු යන්න වෙනවා. ඉතින් ඔබේ පුතත් ඒ අනුව පරලෝසපත් වුණා, පිරිනිවන් පෑවා. අර තියෙන ඔබේ පුතාගේ ශරීරය ආදාහනය කරලා ඉතුරු වෙච්ච භස්මාවශේෂ තැන්පත් කරපු ධාතු චෛත්‍ය කියලා පැරණි නටමුන් වෙච්ච චෛත්‍යයක් වෙන්නවා. ඒ චෛත්‍ය දැක්කහම මේ තාත්තට හරි සංවේගයක් ආවා. මොකද හොඳටම දි รา පත් වෙලා ජරා ජීර්ණ වෙලා. ඉතින් තාත්තා ඉස්සෙල්ලම කළේ මොකද්ද? ගිහිල්ලා ඉවරලා චෛත්‍ය මළුවේ තිබිච්ච තනකොළ ඔක්කොම ගැලෙව්වා. මන්න හොඳම උපහාර පූජා. දැන් ඔය ඇත්තොත් මේ පන්සලට ඇවිල්ලා දැක්කහම තනකොළ ගස්සේම ඇවිල්ලා තියෙන ගලවන්න. ඒව හොඳ පිංකම්. හිතන්නේ මේ කොහොම හරි අර මල් ආසනේ උඩ මල් ටිකක් තියලා පූජා කරන එක තමයි පූජාව කියලා. ඒකම. ඒ නිසා ඒ පූජාව තියාගන්න අනිත් මල් පර වෙලා තියෙනවනම් අස් කරන්නෙත් නේ, අතින් චුට්ටක් එහාට මෙහාට තල්ලු කරලා දාලා නේද? තමන්ගේ නාපු මල් ටික තියලා ගාතාව දෙකක් කියලා යනවා. ඒක නෙවෙයි කරන්න ඕන. අර වගේ ඉඩක් වෙලාවක් තියෙනවා නම් ඔබ තනකොළ ගහක් හරි බොහොම සැදැහැසිතින් ගලවල මළුව පිරිසිදු කරා. මේ තාත්තා එහෙම කළා. ඊට පස්සේ මේ තාත්තා ඇඳගෙන මේ පාවිච්චියට ගෙනල්ලා තිබුණ සලුවක් අලුත්. මේ සලුවෙන් චෛත්‍ය මේ එතුවා. ඕක තමයි ඔය කප්රු පළඳනාව ඉතිහාසය. දැන් අද කාලේ ගොඩාක් අය චෝදනා කරන මේ චෛත්‍ය වලට හැට්ට අඳවන ඕනද මේ වගේ කිය. එහෙම කියන්නේ ශ්‍රද්ධාවක් නැති මිනිස්සු. ශ්‍රද්ධාවක් නැහැ, ධර්මයේ දන්නෙත් නැහැ, ඉතිහාසයක් දන්නෙත් නැහැ. කොහෙන් හරි ඇහිඳගත්ත ටිකක් තමයි කියන්නේ. ශ්‍රද්ධාව නැති ප්‍රඥාව වැඩි කට්ටිය තක්කඩිකම් කරනවා. ශ්‍රද්ධාව වැඩි ප්‍රඥාව අඩු අය මෝඩකම් කරනවා. ඒ දෙකම හොඳ නැහැ. ඒ දෙකම සමබරව පවත්වා ගැනීම අවශ්‍යයි. ඉතින් මේ තාත්තා බොහෝම ලස්සනට මේ මළුව පිරිසිදු කරලා මල් අතුරලා සෑ මළුව පුරාවටම තමන්ගේ පුතාට උපහාරයක් කළා. මේක මහ ලොකු රුවන්වැලි මහසෑය වගේ ලොකු එකක් නෙවෙයි, පුංචි චෛත්‍යයක්. ඒ චෛත්‍යයට දක්වපු උපහාරය තමයිලු අර විදියට උන්වහන්සේ නැවත රජගහනුවර වදිද්දි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පුද පූජාවන්ට යෝග්‍ය වෙන්නට හේතු වෙච්ච කාරණේ. මෙන්න මේ කාරණේ මුල් කරගෙන මා මාතෘකා කරපු ගාථාව කියුවා. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං. මත්තා කියලා කියන්නේ මාත්‍රයයි කියන එකයි, පොඩ්ඩයි කියන එකයි. අපි කියන්නේ අල්ප මාත්‍ර කියලා. සුඛ කියන්නේ සැපය. මාත්‍ර සැපය හෙවත් පුංචි සැපය පරිච්ඡාගා කියන්නේ අතහරිනවා. සාමාන්‍ය ප්‍රත්‍යඥ ලෝකයේ මිනිස්සුන්ගේ චිත්ත ස්වභාවයක් මේ කියන්නේ. මොකද්ද? ඔබ අපි හැමදෙනාම සූදානම් කැමති, අපිට ඔබට හැමෝටම පුළුවන්. මොකද්ද? පුංචි සැප අතහරින්න. කුමක් හමු වේද? පස්සේචේ විපුලං සුඛං. ලොකු සැප බලාපොරොත්තුවෙන් පුංචි සැප අතහරින්න. සාමාන්‍ය අපි කරන ඕනේ නේද? ලොකු සැප බලාපොරොත්තුවෙන් පොඩි සැප අතහරින්න. දැන් උදාහරණයක් කියන්න බලන්න. දැන් ලංකාවේ මිනිස්සු කරන එකක් මොකද? කෝටියක් බලාපොරොත්තුවෙන් රුපියල් 20ක් අතහරිනවා. ස්විප් ටිකට් ගන්න නේද? ඒ වගේ. එහෙම නැත්නම් විභාගේ පාස් කරගන්න, විවාහේ හරියන්න, රට යන්න, මොනවා හරි ලොකු වැඩ කරගන්න ඔය පූජා වට්ටියකට රුපියල් 1500ක් විතර තියලා පරණ පැහිච්ච නැති පළතුරු ටිකක් අරන් ගිහලා තියෙනවා. නේද? ඒ වගේ පොඩි ඒවා අතහරිනවා. කුමකටද?
ලොකු ලොකු ඒවා බලාපොරොත්තු වෙයි. ඒක සාමාන්‍ය මිනිසුන්ගේ චිත්ත ස්වභාවයක්. බුදුහාමුදුරු ඒක එක සැරේට විවේචනය කරේ නැහැ. ඒක හොඳ නෑ නරකයි අපෝ ඒව කරන්න එපා කියලා කිව්වේ නෑ. බුදුහාමුදුරු මෙන්න මේ ක්‍රියාකාරීත්වය යොදා ගන්න කියලා අපිට කියනවා කුමකටද? චජේ මත්තා සුඛං ධීරෝ. නුවණ තියෙන කෙනා අන්න ඒ වගේ මාත්‍ර වූ සැපය අතහරිනවා. කුමකටද? සම්පස්සං විපුලං සුඛං. විපුල වූ සුවය අපේක්ෂාවෙන්. මොකද විපුල වූ සුවය කියන්නේ එතන? ඒ තමයි නිවන. නිර්වාණ ශාන්තිය එක්ක බැලුවාම පින්වත්නි අනිත් ඔක්කොම සැප අඩු සැප. දැන් සැප වර්ග දෙකක් තියෙනවා. ගිහි සැපයි පැවිදි සැපයි කියලා. මොකද්ද ඔය සැප වර්ග දෙකෙන් හොඳම ඉහළම සැපය? ගිහි සැපේද පැවිදි සැපේද? පැවිදි සැපේ ඉහළයි. එතකොට පැවිදි සැපේ බලාපොරොත්තු වෙන එක්කෙනා මොකද කරන්න ඕන? ගිහි සැපේ අතහරින්න වෙනවා නේද? ගිහි සැපය විඳ පැවිදි සැපය බලාපොරොත්තු වෙන්න බෑ. පැවිදි සැපය ලබන්න නම් ගිහි සැපය අතහරින්න වෙනවා. ඒ වගේම ඒ ගිහි පැවිදි සැපයටත් වැඩිය පැවිදි සැපේත් ඊළඟට මාර්ගඵල අවබෝධයටපත් වෙනකොට තියෙන සැපේ ඉහළයි. සෝවන් ඵලයටපත් වෙච්ච එක්කෙනා විඳින සැපයට වැඩිය ඉහළයි සකදාගාමි ඵලයටපත් වෙච්ච එක්කෙනා විඳින සැපය. ඊට වැඩිය ඉහළයි අනාගාමි ඵලයටපත් වෙච්ච එක්කෙනා. ඊටත් වැඩිය ඉහළයි මහරහතන් වහන්සේගේ සුවය. නිවන් සැපය සැප අතරින් ඉහළම සැපය. නිබ්බානං පරමං සුඛං. එතකොට නිවන තමයි සැප අතරේ ඉහළම සැපේ වන්නේ. මොකද හේතුව සාමාන්‍යයෙන් පින්නොතනි ලෝකෝත්තර සැපත් එක්ක බලද්දී ලෞකික සැප පහත් සැප හැටියට හඳුන්වනවා. ලෞකික සැප වලින් කරන්නේ අපි හැමෝම ලෝකයට අයිති කරලා තියෙන එක. ලෝකයට අයිති කරලා තියෙන සැප ලෞකික සැප වශයෙන් දක්වනවා. ඒ ලෞකික සැප ප්‍රධාන කොටස් පහකින් අපිට වර්ග කරන්න පුළුවන්. මොනවද ඒ? තමයි ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස සහ ශරීරයට දැනෙන ස්පර්ශ. ඒවට කියන්නේ පංචකාම සම්පත් කියලා. එතකොට මෙන්න මේ කියන පංචකාම සම්පත් වලට ආසක්ත වෙලා ඇලිලා ඉන්නකම්ම අපි ලෝකයට අයිති වෙච්ච පිරිසක්. අපි ලෞකිකයි එතකොට. ලෞකිකව අපි ඉන්නකම්ම ලෞකික ලෝකයට ආවේනික වෙච්ච යම් සැප වින්දාට ඒවට ආවේනික වෙච්ච දුක් වලටත් අපිට මුහුණ දෙන්න වෙනවා. දැන් බලන්න අපි මේ ලෝකයට අයිති වෙලා ඉන්න නිසානේ අපිට ජාති දුක නම් දුක උරුමුනේ. අපි මේ ලෝකයට අයිති නොවුන නම් අපිට පුළුවන්කම තිබුණ නම් කවදා හරි කලින් ආත්මයේ ගිය ආත්මයේ මියදෙන්න කලින් මේ ලෝකෙට එන්න තියෙන කැමැත්ත නැති කරගන්න. මේ ලෝකෙට කියලා කිව්වේ එතන මේ භවයට. කාම භවයට හරි රූප භවයට හරි අරූප භවයට හරි එන්න තියෙන කැමැත්ත නැති කරා නම් අපි මැරෙනකොට ගියාත්මේ මොකද වෙන්නේ? අපි මේ භවයේ උපදින්නේ නැහැ. එතකොට අපි හැමෝම මේ භවයේ ඉපදිලා තියෙන්නේ කලින් අපි මැරෙනකොට ඉපදෙන්න තියෙන කැමැත්ත ඇතුව මැරුණ නිසා. දැන් ඒ කැමැත්ත ඇතුව මැරුණ නිසා මොකද්ද වුනේ? ඉපදීමේ දුක අපිට ලැබුණද නැද්ද? ලැබිලා තියෙනවා. උපදින එක සැපයිද දුකයිද? දුක. මොනතරම් දුක? හිතන්න අම්මා කෙනෙකුගේ කුස තුල මාස 7-8ක් වකුටු වෙලා ගුලි වෙලා ඕජස් ගොඩක් මැද්දේ ඉන්නවා කියන එක ලේසි පහසු වැඩක්ද? දැන් මේ පැය භාගයටත් කකුල් දෙක කීසරයක් නවනවද දිගාරිනවද? නේද? එහෙව් එකේ මේ නවාගත්ත ගමම්ම දවස් ගානක්ද සති ගානක්ද නේ මාස ගානක් ඉන්නවා කියන එකම මොනතරම් දුක් සහිත වැඩක්ද?
ඒ බඳු දුකක් විඳගෙනයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපිට දැන් ඒක අමතක නිසා ආපහු අපිට ඒ තත්ත්වයටපත් වෙන්න ආසෙ හිතෙනවා. සිරිපාද යනවා වගේ හරියට. නේද? සිරිපාදෙත් එහෙමනේ. අමාරුවෙන් යන ගමන් කියන මේ නම් ආයි පළවෙනි ගමන අන්තිම ගමන ආයි නම් එන්නේ මං කතා කරන්නත් එපා කියලා කියනවා. හැබැයි එහෙම ගිහිල්ලා අමාරුවෙන් හරි ගිහිල්ලා බහැලා එනවනේ. තවත් අවුරුදු 5-6කින් කවුරු හරි කතා කරොත් උන් ආයි මතක් වෙනවා යන්න නැත්තම් කොහොම හරි කියලා. ඉතින් ඒ වගේ තමයි. අපි විඳපු දුක් අමතක වුණාට පස්සේ අපිට ආපහු ඒ වගේ වෙන්න කැමැත්තක් ඇති වෙනවා. ඉතින් බලන්නේ කැමැත්ත නිසා ඉපදීම නිසා අපි කොච්චර දුක් විඳිනවා. එච්චරද? ඉපදීම නිසා වයසට යාම තුල අපි කොච්චරනම් පීඩාවටපත් වෙලා තියෙනවා. ඉපදීම නිසා ලෙඩවීම තුල අපි කොච්චර දුකටපත් වෙලා තියෙනවා. ඉපදීම නිසා මැරෙන වෙලාවට කොච්චර දුකටපත් වෙනවා. එතකොට අපිත් එක්ක ඉන්න ප්‍රේයන් අපෙන් වෙන් වෙනකොට අප්‍රියන් අපිට එකතු වෙනකොට අපිට කොච්චර දුකයිද? අපි කැමති දේවල් අපිට උරුම වෙන්නේ නැති වෙනකොට අපෙන් අහිමි වෙනකොට අපි කොච්චර කම්පණයටපත් වෙලා තියෙනවා. ඕකට මූලික හේතුව හොයාගෙන යනකොට අන්තිමේදී නවතින්නේ කොතැනද? මැරෙනකොට ඉපදෙන්න තිබිච්ච කැමැත්තයි ඔය හැම එකකටම මුල. එතකොට මේ මැරෙනකොට ඉපදෙන්න තිබිච්ච කැමැත්ත ඇති උනේ කාගේද? අම්මාගේ හිතේ නෙවෙයි. තාත්තගේ හිතේ නෙවෙයි. අපේ හිතේ. අපේ හිතේ එහෙම කැමැත්තක් තිබුණේ නැත්තම් අපි කවුරුවත් මැරිලා ආපහු උපදින්නේ. එහෙනම් අපි නැවත ඉපදීමේ දුකට මූලිකව වගකිව යුත්තේ කවුද? අපිමයි. එතකොට අපි නැවත ඉපදීමේ දුක උරුම කරගෙන ආවාසේම අප විසින් පුද්ගලික උරුම කරගෙන ආපු කර්ම ශක්තිය තමයි කවදා හරි දවසක මේ ලෝකේ අතහැරලා යම. මෙන්න මේ යථාර්ථය හොඳින් තේරුම් ගත්ත කෙනාට පින්නතුනි ජීවිතේ ජය ගන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් මිය දුනාට පස්සේ අපට තියෙන ශෝකයේ දුක වැඩි වෙනවා. මොකද හේතුව? ඒටත් හේතුව බැඳීමයි. යමකට තියෙන ආශාව වැඩි වෙන්න ඒ ආස කරන දේ ගිලිහෙනකොට දැනෙන දුක වැඩි. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න අපේ පාවිච්චියට තියෙන අපි හිතමු මග් එකක් තියෙන කෝප්පයක් තියෙන. දැන් අපි නම් ওই කෝප්පේ පාවිච්චි කරන්නේ වෙන කාටවත් එහෙම අල්ලන්න දෙන්නේ නැහැ. තනියෙන් තමයි පාවිච්චි කරන්නේ. බැරි වෙලාවත් වෙන කවුරු හරි පාවිච්චි කරනවා දැක්කොත් 4 සැරයක් විතර සබන් දාලා හොදලා තමයි ගන්නෙ. මෙච්චර කෝප තීදි මගේ එකම ගත්තනේ කියලා බැනවා. නේද? දැන් මේ කෝපය එක දවසක් අපේ අතින්ම බිම වැටිලා කුඩු වෙනවා. දුකයිද නැද්ද? දුකයි. දැන් වෙන කෝපත් මාසෙකට 3-4ක් කඩනවා. එතකොට දුකක් නැහැ. හැබැයි මේ කෝපේ කැඩුවාම දුකයි. ඇයි ඒ කෝපය හා මාතර බැඳීමක් තියෙනවා. කෝපේ කුඩු වුණාට පස්සේ කුඩු වෙච්ච කෝපෙට වැඩියෙන් වටිනකම් දෙනවා. කොහොමද? කල්පනා කර ඉඳගෙන අපරාධේ තාත්තා බර්ත්ඩේ එකට අරන් දීපු කෝපේ කියලා හිතනවා. එහෙම හිතපු ගමන්ම කෝපෙට බැඳෙනවා. අනේ එහෙම කෝපෙනේ කැඩුනේ කියලා හිතපු ගමන් දුකයි. ආයි ටික වෙලාවක් කල්පනා කර ඉඳගෙන අපරාධේ අවුරුදු 10ක් තිස්සේ එක දිගට පාවිච්චි කරපු කෝපේ කියලා හිතෙනවා. කෝපෙට බැඳෙනවා. ආයි ටික වෙලාවක් කල්පනා කර ඉඳලා අපරාධේ ලීටර 2-3ක් එක ගැම්මට වතුර බොන්න පුළුවන් කෝපේ කියලාත් හිතනවා. ආයි හිතලා කියන අපරාධේ හොදපු ගමන් කුණු යන කෝපේ කියලාත් හිතනවා. මේ විදිහට දැන් මේ කෝපේ ගැන හිතා වටිනකම් දෙනවා. වටිනකම් දෙන්න කෝපේ බැඳෙනවා. ඇලෙනවා. එහිම ඇලිලා තියෙන වෙලාවේ කෝපේ කුඩු වුණාම දුකයි. කෝප කියන්නේ කොහොමත් හැමදාම පවතින දේවල් නෙවෙයි. කවදා හරි දවසක කිනම් හෝ හේතුවක් නිසා කැඩිලා බිඳිලා යන ඒවා කියලා තීරුම් ගත්තනම් ඒ කෝපේ කඩන වෙලාවේදී ඇති වෙන දුක ශෝකය තුනී කර ගන්න පුළුවන්. දැන් අපේ දිනුෂා මහත්මනියට සහ ඒ පවුලේ පින්නතුන්ට සාලිය මහත්මයාගේ වියෝගය සංවේගයට කාරණයක්, වේදනාවට කාරණයක්. ඒ මොකක් නිසාද? බැඳීම නිසා. හැබැයි දන්නවද මේ වෙනකොට සාලිය මහත්තයා තව කට්ටියක් සතුටු කරනවා. කවුද සතුටු කරන්නේ? දැන් ඉපදිලා ඉන්න තැන අය. නේද? දැන් හිතන්නේ එතුමා තවත් අම්මා කෙනෙකුගේ කුස තුල පිරිසිඳගෙන ඉන්නවා කියලා.
ඒ අම්මා මොනතරම් සතුටු වෙනවද අපිට බබෙක් ලැබෙන්න යනවා කියලා. එතකොට එතුමා මොකද්ද කරලා තියෙන්නේ? වසර ගණනාවක් තිස්සේ දන්න හඳුනන ඔබව හඬවලා නන්නාඳුරන අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි සතුටු කරනවා. ඒකනේ කතා. අපි හැමෝමත් උමයි. දැන් මෙහි ඇවිල්ලා අපි මේ දන්න කියන අය සතුටු කළාට අපි එනකොට කී දෙනෙක් නම් අඬවල එන්නේ නැද්ද? අපේ වියෝගය නිසා කී දෙනෙක් අඬන්නේ නැද්ද? වැළපෙන්නේ නැද්ද? කම්පා වෙන්නේ නැද්ද? පින්නතුනි, ලෝකේ වියෝගය නිසා වැළපෙනවා, සංයෝගය නිසා එක්වීම නිසා සතුටු වෙනවා. සංයෝගය දැඩිව දැනෙනකොට වියෝගයේදී ඇති වෙන වේදනාව වැඩි. අතහරින්න වෙන බව දැනගෙන කටයුතු කරන කෙනා ඒ නිසා අර වේදනාව අඩු කරගන්නවා. ඒ නිසා එයා හැම තිස්සෙම පොඩි පොඩි සැප තියෙනව නම් ඒව කොයි වෙලාවෙ හරි අතහරින්න වෙනවා කියලා දැනගෙන කටයුතු කරනවා. ඉතින් මේ ලෝකයට අයිති වන්නේ, ලෝකයට අයිති දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු මගේ කියලා අල්ලගන්න නිසා කියලා දන්න කෙනා ඒවා ටික ටික අතහරින්න පුරුදු වෙනවා. ඉතින් රූපාදී අරමුණු හමුවේ ඒවා අතහරින්න නම් ඒවයින් ලැබෙන සුවය මාත්‍ර සුවයක් බව තේරුම් ගන්න ඕන. පුංචි සැපයක් කියලා තේරුම් ගන්න ඕන. දැන් බලන්න, ඇහැට රූපයක් පේනවා. ඒ රූපය පෙනුනහම ඒ රූපය දැකීම තුළ ඇති වෙනවා යම්කිසි වේදනාවක්. ඒ වේදනාව සුඛ වේදනාවක් විය හැකි, දුක්ඛ වේදනාවක් විය හැකි, උපේක්ඛා වේදනාවක් විය හැකි. ඒ වේදනාව ඇති වෙන්නේ ඒ දකින රූපය අඳුනා ගන්න ස්වභාවය අනුව. ඒ දකින රූපය ප්‍රියජනකයි නම්, ලස්සනයි නම්, හොඳයි කියලා පිළිගන්නව නම් ඒ දැක්මත් එක්ක යාට ඇති වෙන වේදනාව මොකද්ද? සුඛ වේදනාවක්. ඒ දකින රූපය අප්‍රියයි නම්, කැතයි නම්, අශෝභනයි නම්, අකමැතියි නම් ඒ රූපයත් එක්ක යාට හටගන්නේ මොකද්ද? දුක්ඛ වේදනාවක්. ඒ රූපය ලස්සනත් නැත්තම්, කැතත් නැත්තම්, සාමාන්‍ය තත්ත්වයක් නම් එයාට ඇති වෙන වේදනාව මොකද්ද? උපේක්ඛා මධ්‍යස්ථ භාවය. ඔය වේදනා ඇති වෙන්න අර ඇහැට ගොදුරු වෙන අරමුණු රූප උපකාර වෙනවා. කොච්චර වෙලාවක් යයිද ඔය වේදනාවක් ඇති වෙලා නැති වෙලා යන්නේ? ඔය වේදනාව ඇති වෙලා නැති වෙලා යන්නේ ඊටාම කෙටි වෙලාවයි. දැන් මම මේ පැත්තේ ඉඳලා ඔළුව හරවල ශාලාවේ මේ දකුණු පැත්ත දිහා බැලුවොත් මගේ නෙතට ගැටෙන රූප ප්‍රමාණය කොච්චරයිද? මේ ඔය ඇත්ත විතරක් නෙවෙයි, මිනිස්සු විතරක් නෙවෙයි. මේ පිළිම තියෙනවා, පහන් තියෙනවා, මල් මාලා තියෙනවා, මේ කැමරා උපකරණ තියෙනවා, මේ ඔක්කොම තියෙන කොට්ට මෙට්ට මේ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම දකින්නෝනේ මම. ඒ දැකලා ඒව හඳුන ගන්න. ඒ නිසානේ මම අඳුරගත්ත නිසානේ මේව තියෙනවා කියලා දැන් කිව්වේ. එතකොට මේ හඳුනා ගැනීමත් එක්ක ඇති වෙනවා වින්දනයක්. ඒවා හොඳ නම්, ලස්සනයි නම් සුඛ වේදනා තියෙනවා, දුක් නරක නම් දුක් වේදනා තියෙනවා. එතකොට හිතන්න, ඔළුව එක පැත්තක ඉඳන් අනිත් පැත්ත කරකවන්න තප්පරයක්වත් යන්නේ නැහැ. ඔය තප්පරය ඇතුළතදී නෙත ගැටෙන රූප නිසා මොන්න තරම්නම් ක්ෂණිකව වේදනාවන් පහළ වෙනවා. දැන් මෙහෙම බලනකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා නේද? එකම සුඛ වේදනාවක් නෙවෙයි ඇති වෙන්නේ. මොකද මෙතන තියෙන හැම රූපයක්ම ලස්සන නැහැ නේද? ඔන්න වටේම බලනකොට බලන්න තැන ලස්සනයි නම් ඔන්න හරි. එතකොට මෙතන ලස්සන ඒවා තියෙනවා, කැත ඒවා තියෙනවා, ලස්සනක් නැති, කැතක් නැති, සාමාන්‍ය ඒවාත් තියෙනවා. එතකොට ඒ හැම එකකින්ම වෙනස් වෙවි වේදනා ඇති වෙනවා. ඔන්න ඔය මොහොතකට ඇති වෙන සුඛ වේදනාව තමයි අපි ඇලෙන්නේ. එහෙම නැත්නම් ඔය මොහොතක ඇති වෙන දුක් වේදනාවේ තමයි අපි ගැටෙන්නේ. එහෙම ඇලිලා ගැටිලා අපි සංසාරේ කොච්චර දිග්ගස්සන විදිහේ කර්ම කරන්නට ආරම්භ කරනවා. ඔන්න උතන නවත්ත ගත්තොත් අපේ සසර ගමන කෙටි කර ගන්න පුළුවන්. නියපොත්තෙන් කඩන්න පුළුවන් තැන උතනයි. එතන කඩන්නේ නැතුව පොරවෙන් කපනකම් හිටියොත් තමයි අපි අසරණ වෙන්නේ. ඒ නිසා අරමුණු පරිහරණය කරන තැන
ඒ අරමුණු වලින් ලැබෙන සුවය මාත්‍ර වූ සුවයක් බව තේරුම් ගන්න. ඔබ කැමති දේ ඔබට නොලැබෙන බව ඔබ හොඳට එතකොට වටහා ගනි. අපි එක එක පුද්ගලයන් පිළිබඳව මේ විදිහට ඉන්න ඕන මේ විදිහට තියෙන්න ඕන කියලා හිතුවාට මොහොතක් පාසා වෙනස් වෙලා යන ලෝකයක අපිට අවශ්‍ය විදිහට කිසිවක් පවතින්නේ නැහැ කියන එක වටහා ගත්තොත් අර වේදනාවන් තුනී කරගන්න අපිට පුළුවන්. දැන් සමහර අය මේ කෑම කනකොට හිතනවා මම මේ කැමැතිම කෑමයි කන්නේ මං හරි කැමැති මේ කෑම කන්න ආදී වශයෙන් හිතනවා. මං සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් පොලේ යනකොට දකින්න පොලේ තියෙන අඹ අර ලොකු කහපාට අඹේ මොකද්ද අල්පෝන්සු අඹ දකින්න. දැක්කහම සුවඳයි කන්න ආස හිතෙනවා පාටයි ලස්සනට. කාලා බලලා නෙවෙයි ආස හිතෙන්නේ පාටටයි සුවඳටයි. ගෙදර එනවා අඹයක් කන්න ආස හිතෙලා අඹෙත් අරගෙන ගෙදර එනවා. ඇවිල්ලා මෙයා අඹේ කපාගෙන කනවා. එතකොට එයා හිතනවා මම අඹ කනවා කියලා. එයා හිතන්නේ අර පොලෙන් තිබිච්ච අඹේමයි මම මේ ගෙනාවේ ඒකමයි මම මේ කන්නේ කියලා. ඒ අවිද්‍යාවෙන් වැහුණ නිසා යාට ඒ අඹය ගෙදරට ගේනකන් ඇති වෙච්ච වෙනස වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඒ කැමැත්ත ඇති වූ දෙයම තමයි මම මේ තාම තියාගෙන ඉන්නේ කියන එක එයාගේ හිතේ තියෙනවා. ඊට පස්සේ එයා අඹ කනවා. අඹ කනකොට හිතනවා මට අර පොලේදී කන්න කැමැති වෙච්ච අඹ ගෙඩිය තමයි මම මේ කන්නේ කියලා. ඒ අඹමයි කන්නේ කියලා. නමුත් එයා කන්නේ අඹම නෙවෙයි. ඇයි එයා කන්නේ කෙල සමග මුසු වූ අඹයි. නේද? දැන් එයාට කැමැත්ත ඇති වුණේ මොන අඹවලටද? කැමැත්ත ඇති වුණේ අර පොලේ තිබිච්ච අඹ ගෙඩියට. දැන් බැරි වෙලාවත් පොලෙත් තිබුණා නම් කෙල සමග මුසු වූ අඹ ජෑම් බෝතල් වල දාලා වගේ ලේබල් කරලා කෙල සමග මුසු වූ අඹ විකුණන්නට ඇත කිය. කයිද? කන්නේ. එතකොට එයාගේ කැමැත්ත ඇති වුණේ එක අඹයකට. කන්නේ තව අඹයක්. ඕකයි ලෝකයේ ඇති. එතකොට අපි හිතනවා අපි මේ කැමති දේම තමයි අපිට මේ ලැබුණේ විඳින්නේ ඒකමයි කියලා. නමුත් වෙනස් වන ලෝකයේ පින්වතුනි අපි කැමති දේම අපිට හැමදාම ලැබෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තාම අතහරින්න ලීසි. මොකද අපි කැමති දේ අපිට උරුම වෙන්නේ නැහැ කියලා තේරෙනවා නම් එයා අනික අතහරිනවා. ඒ නිසා එහෙම අතහරින්න නම් මේ වෙනස හොඳින් අවබෝධ කරගන්න. මම තව පොඩි අභ්‍යාසයක් කියන්නම්. හොඳට නිහඬව තප්පර දෙක තුනක් ඔබේ කනට ඇහෙන ශබ්ද පිළිබඳව අවධානයෙන් ඉන්න. දැන් මොනවද ඇහිච්ච සද්ද? ෆෑන් එක කරගෙන සද්ද. තව රැහැයියෝ ගෑ ගහන සද්ද යනවා. එක සද්ද එක රැහැයි එක නේද? එකම රැහැයිය නෙවෙයි විවිධ රැහැයියෝ. දැන් ඔය කියන ශබ්ද අපි හිතන්නේ එක මොහොතකදීම ඇහුණා කියලා. ඇත්තටම එක මොහොතකදී දැහුනේ නෑ. ඔය ශබ්ද හැම එකක්ම අපි වෙන වෙනම අහපු වෙන වෙනම අඳුනගත්ත ශබ්ද. හරියට එතකොට එක මොහොතේ ඇහුණා කියලා අපිට දැනෙන්නේ වේගවත්කම නිසා. ගිනි පෙලෙල්ලක් අරගෙන මේ වේගෙන් කරකවම ගිනි පන්ද මේ වලල්ලක් වෙනවා ඒක. වේගවත්කම නිසා එක මොහොතේ ඇහුණා කියලා හිතුණාට ඒ හැම එකක්ම වෙන වෙනම ඇහිච්ච සද්ද. ඒ නිසා තමයි අපි වෙන වෙන මේව අඳුනගත්තේ. ඒතර බලන්න එක ශබ්දයක් අහලා ඒ තුල වේදනාවක් විඳිනවත් එක්කම ඊළඟ ශබ්දය ඇහෙනකොට අර කලින් විඳ වේදනාව කලින් විඳ සැපය හෝ දුක වෙනසකට ලක් වෙලා ඉවරයි. නේද? මොහොතින් මොහොත වෙනස් වෙනවා. තරහ අඩු කරගන්නත් හොඳ එකක්. නේද? බැනුමක් අහලා ඉවර වෙලා ඒ බැනුමට පටිගේ අකමැත්ත ඇති වෙනවත් එක ඊළඟ එකත් එක්ක ඒ බැනුම වෙනස් වෙලා. එතකොට අපි නොවෙනස් වශයෙන් අල්ලගත්ත නිසා තමයි අපි මේ බැනුම පස්සේ ගිහිල්ලා ගැටෙන්නේ පැටලෙන්නේ දිගට කර්ම රැස් කරගන්නේ. වෙනස හඳුනාගත්තොත් ඔන්න ඔබ ඒව අල්ලගන්න යන්නේ නැහැ. ඒවත් එක ඇලෙන්න හෝ ගැටෙන්න යන්නේ නැහැ. එහෙම නොඇලී නොගැටී ඉන්න තැන තමයි ඔබට නිවන තියෙන්නේ. ඔබට සැනසෙල්ල තියෙන තැනයි.
ඔබ මේ ඉන්ද්‍රිය ගෝචර වන අරමුණු පසුපසේ අල්ලගෙන ඇලිමින් ගැටෙමින් යන තරමට ඔබේ සැනසෙල්ල ඔබ විසින්ම වනසා ගන්නවා. ඒ නිසා එසැනින් ඒව අතහරින්න. තේරුම් අරගෙන මේ හැම එකක්ම මොහොතක් ඇතිව පැවත නැතිව යන සුළුයි. ඒ මොහොතේම හටගත් සනින්ම නැති වෙලා යනවා. මේවා අල්ලාගත යුතු දේවල් නෙවෙයි කියලා තේරුම් ගත්තනම් අන්න එතන ඔබ බැඳීමක් නැහැ. බැඳෙන්නේ නැති තැන ඒවා වෙනස් වුණා කියලා දුකක් දැනෙන්නේ. එහෙනම් ඔබේ හිතට දැනෙන යම් දුකක් වේදනාවක් තියෙනවා නම් එය දුරු කරගත හැකි ඔබටමයි කියලා තේරුම් අරගන්න. තේරුම් අරගෙන මේ පුංචි සැප අතහරින්න. ඒවට තියෙන කැමැත්ත අතහරින්න. ඒවට අභ්‍යාස කරන්න පුළුවන් තරම්. ඔබ කැමැත්තෙන් කරන යම් දේවල් පිළිබඳව කෙලෙස් ඇති වෙන යම් දේවල් පිළිබඳව ලිස්ට් එකක් හදාගන්න. ඒ ලිස්ට් එක හදාගෙන ඒකෙන් කීයක් ඔබට දවසකට අතහරින්න පුළුවන්ද කියලා අභ්‍යාස කරලා බලන්න. සමහර වෙලාවට ඔබ නරඹන ටීවී වැඩසටහන ප්‍රෝග්‍රෑම්ස් වෙන්න පුළුවන්. නේ? හැමදාම බොහෝම කැමැත්තෙන් බලන ටෙලි නාට්‍ය වෙන්න පුළුවන්. ඒ ටෙලි නාට්‍ය වර්ග කරගෙන ඉවර වෙලා මං සඳුදට මේක බලන්නේ අඟහරුවාදට මේක බලන්නේ කියලා හිතලා පුළුවන් නම් උත්සාහ කරලා බලන්න. ටෙලි නාට්‍ය බලන්න තියෙන කැමැත්ත අතහරින්න. එහෙම කිව්වහම සමහරව ඒකට එකඟ වෙනවා. ස්වාමින් වහන්සේ කිව්වා වගේ අද නම් මම ටෙලි නාට්‍ය බලන්නේ හැබැයි හෙට POTV දාලා බලනවා කියලා. එහෙම හරියන්නේ අතහැරියනම් ඒක අතහැරලා දාන්න ඕනේ ඒක බලන්න. ඊළඟට ඔබ කැමැත්තෙන් කරන යම් දේවල් තියෙනවා. මොනවද? බන කියන අස්සෙම මොනවද ආපු SMS කියලා හොරෙන් බලන්න කැමති. නේද? එහෙම නැත්නම් බන අහලා යන්න කලින්ම මොනවද ආපු මිස් කෝල්ස් කියලා චෙක් කරලා බලන්න කැමැත්ත තියෙනවා. ෆෝන් එක දිහා මොකක් හරි Facebook යන්නේ එහෙම කැමැත්තක් ඇති වෙච්ච ගමන්ම බලන්න උත්සාහයක් දරලා ඒ මොහොතේදීවත් ඒ කැමැත්ත නවත්තක ඒක අතහැරීමක්. එතකොට ඔබේ හිත පුහුණු වීමක් වෙනවා නොදැනුවත්වම. අන්නේ අතහැරීම කවදා හරි දවසක මරණාසන්න මොහොතේ ඔබට උපකාර වෙනවා. මොකද මරණාසන්න මොහොතේදී සමහර අයට දාලා යන්න බැරි තරමේ බැඳීම් ඇති වෙන්න පුළුවන්. අන්නේ බැඳීම් ඇති වෙන වෙලාවේදී සැහැල්ලුවෙන් ඒ සියලු බැඳීම් අතහරින්නට පුළුවන් අභ්‍යාසයක් පුරුදු කරපු කෙනාට සැහැල්ලුවෙන් ඒ ඔක්කොම අතහරින්න පුළුවන්. ඒ අභ්‍යාසය ඔබ ජීවිතේ පුරාවටම පුරුදු කර ගන්න ඕන. මොකද අපි කවුරුවත් සදාතනිකව මේ ලෝකේ පවතින ආපු අය නෙවෙයි. පින්නතුනි අපි හැම දිනාගේම මේ සංසාර ගමන හරියට බස් රථයක යන ගමනක් වගේ. ඒක හරියට මෙහිමයි. දැන් ඔන්න බස් එකක් එනවා දිග ගමනක් යන. අපි ওই බස් එකට නගිනවා. බස් එකට නගිනකොට අපි ටිකට් එකක් ගන්නවා. ඒ ටිකට් එක තමයි ජනක කර්මය. ඒ ටිකට් එකේ ලියවිලා තියෙනවා ඔබට මේ බස් රථෙන් යා හැකි දුර. ඒ බස් රථයේදී ඔබට විඳිය හැකි සැප පහසුකම්. ඒ අනුව ඔබ බස් රථේ යනවා. බස් එකට නගිනකොටම බලනකොට බස් එකේ අපිට කලින් නැගපු කට්ටියක් ඉන්නවා. ඒ කවුද? ඒ තමයි අපේ අම්මල තාත්තලා ආච්චිල සීල වැඩිහිටි පරම්පරාව. අපි ඒ අයත් අඳුන ගන්නවා. අපි නැග්ගට පස්සෙත් අතරමඟින් බස් එකට කට්ටියක් නගිනවා. ඒ තමයි අපේ බාල පරම්පරාව. දූ දරුවෝ මුණුබුරාලා මිනිබිරිලා ආදී අය. ඒ අයත් එක්ක අපි සතුට සමාදානෙන් කතා බස් කර කර යනවා. ඔහොම යද්දී කවදා හරි දවසක අර බස් එක එනවා අපි ගත්ත ටිකට් එකෙන් අපට යා හැකි දුරේ සීමාවට. එහෙම වුණාම බස් එකේ ඉන්නේ මොනතරම් ලබනියාවෙන් ලෙන්ගතුකමින් කටයුතු කරපු අය වුණත් අපට බස් රථයෙන් බැහැලා යන්න වෙනවා. සාලිය මහත්මයාත් මීට මාසෙකමාරකට කලින් ඔබ සමග සිටියේ බස් රථයෙන් බැහැලා ගියා. හැබැයි එතුමා තාම පාර හිටගෙන නැහැ. එතුමා බස් රථයෙන් බැහැලා තවත් බස් එකක නගින්න ඇති. ඒ බස් එකේ නැගලා ඒ විදිහට එතුමා තවත් ගමනක් යන්න ඇති. ඉතින් ඔන්න ඔය විදිහට බස් රථ වලින් නගින්න බහින්න ගමන නිමා වෙන්නේ කවදා හරි දවසක බස් එකට නගින්න තියෙන කැමැත්තයි බහින්න තියෙන කැමැත්තයි සියල්ල අතහැරි දවසටයි. අන්නේ අතහැරීමේ ගුණය ඔබ තුල දියුණු වෙන්න ඕන. ඒ නිසා ඔබ පොඩි සැප හොඳට තේරුම් අරගන්න. අල්ප මාත්‍ර වූ සැප බව තේරුම් ගන්න.
මොහොතක් පාසා ක්ෂණයක් පාසා වෙනස් වෙලා යන සැපයක් අපි මේ භුක්ති විඳින්නේ කියලා තේරුම් අරගෙන එයට තියෙන කැමැත්ත අතහැරගත්තොත් ඔබට ඒ නිර්මල වූ විමල වූ සැපය පරම වූ සුවය නිවන් සුවය සාක්ෂාත් කරගන්න පුළුවන්. එලෙසින් කටයුතු කරන්න ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අතහැරීම ගැන කියලා දුන්න නිසා බණින් පස්සේ දෙන රිවිෂන් එකත් අද අතහරිනවා. මේ හොඳට ධර්ම ශ්‍රවණය කළා. ඒ තුල අප්‍රමාණ කුසල් සිත් පහල කරගන්නට ඇති. ඒ පහල කරගත්ත සකල විද කුසලානිසංස ශක්තිය පින්වත් ඔබ හැම දිනාගෙම නමින් පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මීට මාසයකමාරකට කලින් පරලෝසපත් වුණ මේ විහාරස්ථානයේට අපේ ධම්මාලෝක හාමුදුරන්ට සුවිශාල ශක්තියක්ව කටයුතු කරපු පින්වත් සාලිය නවරත්න මහත්මයාට අපි පින් අනුමෝදන් කරමු. එතුමා ප්‍රධාන පරලෝසපත් සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියන අදහසින් ඥාතීන්ට පින් දෙන ගාථාව කියන්නේ ඉදම්මේ ඥාතීනං ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියොත් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය මේ පින්නතුන් හැමට එකලෙසින්ම සලසා දෙත්වා. පින්වත් නිනුෂා නවරත්න මහත්මියටත් සදිනී දියණියටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටමත් මේ පින්කමට සහභාගී වුණ අතහිත දුන් හැමටත් මේ සඳහා අවවාද අනුශාසනා කරන ස්වාමින් වහන්සේලාට අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේටත් දෙවියන්ගේ ආශීර්වාද සලසා දෙමින් සියලු දුක් කරදර මගහරවා දෙත්වා. අපලෝ දුරු කරත්වා. ඉදිරි අනාගතයේ හැම අතින්ම භාග්‍ය සම්පන්න කර දෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් එත්තාවතා චාම්හි. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් උදා වේවා. කායික මානසික සුවපත් භාවයේ සැනසෙල්ල වේවා. මෙලව සුව වේවා පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. දැන් විශේෂ වශයෙන්ම හෙට පැවිදි දිවිෙහි 40 වෙනි සංවත්සරයේ සමරන පින්වත් උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට අපි ආශිර්වාද සත්‍යක්‍රියාවක් කළ සෙත් පතනවා. හැමෝම උන්වහන්සේ අරමුණු කරගෙන මේ ආශිර්වාදය හා එක්වන්න. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අභිනිහාරයේ සිට බෝධි මණ්ඩලය තෙක් පුරන ලද අනන්තා පරිමාණ බෝධි සම්භාරානුභාව බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥානානුභාව බලයෙන්ද තිසැත්තේ ඥාන සත්සැත්තේ ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සත්තිස් බෝධිපාක්ෂික ධර්මඥාන අටතිස් ආරම්මන විභක්ති ඥාන බලයෙන්ද සමසතලිස් කර්මස්ථාන ඥාන චත්තාලීසාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන ආසයානුසේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාර්ය ඥාන මහා කරුණා සමාපatti ඥානානුභාව බලයෙන්ද සබ්බඤ්ඤුත ඥාන අනාවරණ ඥානානුභාව බලයෙන්ද විජය ශ්‍රී බෝධි රාජානන් වහන්සේගේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මී අනන්තානුභාව බලයෙන්ද කේශ ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනන්තානුභාව බලයෙන්ද ලොව පහළ වී වදාලා වූ 5,12,000ක් පමණ වූ සර්වඥයන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද
අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද අප විසින් මෙතකින් සිද්ධ කරගන්නා ලද්දා වූ බුද්ධ පූජාමය ධර්ම පූජාමය සංඝ පූජාමය සකල කුසල ධර්මයන්ගේ අනන්තානුභාව බලයෙන්ද පැවිදි 40 වසරක් සමරන පින්වත් උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා ආයුෂෙන් වැඩේවා වර්ණෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා අසනීප පළ උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරු දුටු අඳුරු සේදුරු වේවා තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රේ සූවිසි මහ ගුණානුභාව බලයානුභාවය ආශිර්වාදය පින්වත් උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ සිවි සම්මස්නහර ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්වාරක්ෂාව සැලසේවා ගතට වැළඳී තිබෙන්නා වූද වැළඳෙන්ට තිබෙන්නා වූද සියලු රෝග පීඩා පැයින් පැය විනාඩියෙන් විනාඩිය තප්පරයෙන් තප්පරය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි සියලු දෙනාම සාදු කියන්න. අද අපි සියලු දෙනා වෙනුවෙන්ම මෙම විශේෂ ධර්ම දේශනාව මෙහෙයවන්නට යෙදුණු අතිගෞරවනීය තලල්ලේ චන්දකිත්ති නායක මාහිමිපාණන් වහන්සේට අපි සියලු දෙනාම පුණ්‍යානුමෝදනා කරමු. මේ සිද්ධ කරගන්නට යෙදුණු උතුම් පින්කමේ අනන්ත පුණ්‍ය බල මහිමේ හේතු කොටගෙන අපේ නායක හාමුදුරුවන්ට නිදුක් නිරෝගී භාවය කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. නායක ස්වාමින් වහන්සේ සිදු කරගෙන යන ශාසනික මෙහෙවර තව තවත් දියුණු භාවයට පත් කරගෙන සිදු කරගෙන යාමට මේ උතුම් පින්කම ශක්තියක්ම වේවා කියලා සියලු දෙනාම සාදු කියන්න. අපි හැම දෙනාම එකට අපේ ස්වාමින් වහන්සේට වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං